පින්නතුනි මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි අදත් සාකච්ඡා කරන්නේ ධම්ම දායාද සූත්‍රයමයි. ශාස්ත්‍රූ දායාදය මොකක්ද කියන කාරණාව පැහැදිලි කෙරෙන මේ අති උතුම් සූත්‍ර දේශනාවේ 4 වෙනි දේශනාවයි මේ සිදු කරන්න සූදානම් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දායාදය කුමක්ද? 3 වෙනි ධර්ම දේශනාවෙන් කරුණු පැහැදිලි කරලා නතර කරපු තැන අපි සඳහන් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්ම දායාද ප්‍රතිපදාව මම මේ ලෝක සත්වයාට යහපත පිණිස දේශනා කරනවා කියලා. විශේෂයෙන් ධම්ම දායාද සූත්‍රයේ දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට. නමුත් ඒක අපි සියලු දෙනාටම ඉතාම වටිනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ දේශනාවෙන් අපි කලින් සාකච්ඡා කළා සිව්පසයට දායාද නොවෙන්න ධර්මයට දායාද වෙන්න. එහෙම දේශනා කරමින් සඳහන් කළා මේ ධම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂාකාමී කුලපුත්‍රයන්ටයි කියලා. කවුද මේ ශික්ෂාකාමී කුලපුත්‍රයෝ කියලා කියන්නේ? සඳහන් කළා මහණෙනි මේ කුලපුත්‍රයෝ කියලා කියන්නේ කවුද? ඒක වෙනම ධර්මයේ සඳහන් කරනවා. කුලපුත්‍රයෝ කියලා කියන්නේ ඊටාම උසස් වූ කුලයක උපන් අයට කියනවා ජාති කුලපුත්‍ර කියලා. ඊටාම උසස් කුලවල ඉපදිච්ච අය. දැන් එහෙම සඳහන් කරාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ බ්‍රාහ්මණ වෙන්න පුළුවන්. ඒ ශාස්ත්‍රීය වෙන්න පුළුවන්. ඒ වෛශ්‍ය වෙන්න පුළුවන්. මේ උසස් කුලවල කියලා සඳහන් කළේ ඒකයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කළේ එහෙම පිරිසකට නෙවෙයි කියන බවම සඳහන් කරනවා. එහෙනම් කවුද උසස් කුලපුත්‍රයෝ? මේ පැහැදිලි කිරීමත් එක්ක අපිටත් හිතන්න පුළුවන් මමත් උසස් කුලයක උපන් කෙනෙක්ද කියලා. එනම් මෙතන පැහැදිලි කරනවා මේ සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අයටයි උසස් කුලපුත්‍රයෝ කියලා කිව්වේ. ඒ කියන්නේ මෙතන පැහැදිලි කරනවා හොඳට ඉඳගන්න දන්නවා. හොඳට ඉඳගන්න දන්නවා කියලා කියහම කාන්තාවක් කොහොම වාඩි විය යුතුද? පුරුෂයෙක් බිම වාඩි වෙනකොට කොහොම වාඩි විය යුතුද? කාන්තාවක් කොහොම ඇඳුම් ඇඳිය යුතුද? පුරුෂයෙක් කොහොම ඇඳුම් ඇඳිය යුතුද? මේ කාරණාවල් මනාව දැනගන්න ඕනේ. ඉඳගන්න හැටි, ඇඳුම් අඳින හැටි, ඇඳුම් අඳින්නේ මොකටද? මේ කරුණු හරි වටිනවා. සමහර වෙලාවට අද නම් අපිට සමහර අය ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැක්කහම හිතෙනවා ඇඳුම් අඳින්න ඕනේ මොකටද කියන එකේ අර්ථයවත් දන්නේ නැහැ වගේ කියලා. එතකොට මේ උසස් කුලපුත්‍ර ගණයට උසස් කුලවලට අයිති අය ගණයට වැටෙන්නේ නැහැ. එතකොට හොඳට ඇඳුම් අඳින්න ඕනේ. හොඳට ඉඳගන්න දැනගෙන ඉන්න ඕනේ. ඊළඟට සඳහන් කළා හොඳට ආහාර අනුභව කරන හැටි දන්නවා මේ උසස් අය. ඒ කොහොමද හොඳට ආහාර අනුභව කරන හැටි කියලා කියන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නම් වෙනම දේශනා කළා. මේ ශාසනයට ආපු කිසිම කෙනෙක් කිසිම කාරණාවක් නිසා අවශේෂ ජනතාවගේ දෝෂාරෝපණයට ලක් නොවිය යුතුයි. තමන්ගේ හැම ඇවතුම් පැවතුමක්ම අන් අය පැහැදවීම සඳහාම විය යුතුයි. එතකොට තමයි ශාසනික පරමාර්ථය ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතන ආහාර හොඳට ආහාර ගන්න දන්නවා. භික්ෂූන් වහන්සේලාට කොහොමද දේශනා කළේ?
මහණෙනි ආහාර අනුභව කරනකොට චපු චපු හඬ නගමින් ආහාර අනුභව කරන්න එපා. එතකොට අහගෙන ඉන්න අයට ඒ හඬ පිළිකුල් සහගතයි. ඒ අයගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒක ශ්‍රමණ සාරුප්‍යයට ගැලපෙන්නේ නෑ. ඒක කාටත් ගැලපෙන්නේ නෑ. නමුත් ශාසනය ඒක කොහොමත් අගේ කරන්නේ නෑ. එළකට මේ සුරු සුරු හඬ නගමින් යමක් පානය කරන්න එපා. අපි සමහර වෙලාවට උණුසුම් දෙයක් වගේ පානය කරන වෙලාවට අපිට ඇහෙනවා කෙනෙක් සුරුස් ගාල හඬක් නගමින් පානය කරන අවස්ථාව. න සුරුසුරු කාරකං බුංජිස්සාමි. සුරුසුරු හඬ නගන්න එපා. ඊළඟට දානේ වළඳලා ඉවර වෙලා අතලෙව කන්න එපා. ඒක හරි පිළිකුල්. පාත්‍රය ලෙව කන්න එපා. තොලකට ලෙව කන්න එපා. ඒක බලාගෙන ඉන්නකොට හරි අසෝභනයි. න හත්ත නිල්ලේහකං කତ୍වා. න ඔට්ට නිල්ලේහකං කତ୍වා. න පත්ත නිල්ලේහකං කତ୍වා. මෙව ලෙව කන්න එපා. ඒ විදිහට දකින අයගේ පැහැදීම ඇතිවෙන විදිහට ආහාර වළඳන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ පෙන්නලා තියෙනවා. දුටුවන්ගේ පැහැදීම ඇති කරන්න ඕන. දානෙ පාත්‍රයේ බෙදාගත්තහම පාත්‍රයට යොමාගත්ත නෙත ඇතුව ආහාර අනුභව කරන්න. වටපිට බලන්න එපා. කතා කරන්න එපා. ඒ ආහාර වැළඳීම භාවනාවක් බවට පත් කරගන්න. භාග්‍යතුන් වහන්සේ දාන වළඳනකොට භාග්‍යතුන් වහන්සේ දන් වළඳපු හැටි සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තය පාත්‍රා ධාතුව ඇතුළට යොමු කරලා පාත්‍රයේ තියෙන ආහාර ව්‍යංජනත් එක්ක මිශ්‍ර කරන වෙලාවට එහෙම නැත්නම් අපි කියන විදිහට අනන වෙලාවට ශ්‍රී මුඛය ඇතුලේ ආහාර කොටසක් නැහැ. ශ්‍රී මුඛය ඇතුලේ හපන්නේ නැහැ. අනන වෙලාවට මුඛය විවේකව තියෙනවා. හපන්නේ නැහැ. ඊළඟට ශ්‍රී හස්ත ධාතුවේ තියෙන ආහාර ටික ශ්‍රී මුඛයට තැම්පත් කරාම ඒ ආහාර හපන තුරු හපලා අවසන් කරලා ශරීරයේ තුලට ගමන් කරවන තුරු පාත්‍රයේ ඇතුලේ අත විවේකීව වැඩ තියෙනවා. මොකද මේ හපන අතරේ අනන්නේ නැහැ. එහෙනම් අනන වෙලාවේ හපන්නේ නැහැ. හපන වෙලාවේ අනන්නේ නැහැ. අනනකොට ඒක භාවනාවක්, හපනකොට ඒක භාවනාවක්. වටපිට බලන්නේ නැහැ, කතා කරන්නේ නැහැ. දකින්න කෙනෙක් හරි පහදිනවා. සිහියෙන් දන් වළඳන බව හැමෝම හොඳට දන්නවා. හැම මොහොතෙම සිහිය පවත්වන්න දේශනා කරපු මේ ශාසනයේ ආහාර අනුභව කරන වෙලාවත් ඊටාම සිහියෙන්ම තමයි පවත්වන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එතකොට මනාව ආහාර අනුභව කරනවා කියලා කියහම ඔය වාගේ කරුණු අන්තර්ගතයි. තවත් බොහෝ කරුණු ඔය පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කළා වැඩිහිටියන් ළඟ කටයුතු කරන හැටි දන්නවා. කවුද මේ උසස් කුල පුත්‍රයා? අම්මා තාත්තා ගාව හැසිරෙන්නේ කොහොමද? වැඩිමහලු සහෝදර සහෝදරියෝ ගාව හැසිරෙන්නේ කොහොමද? ආගන්තුක අය ගාව හැසිරෙන්නේ කොහොමද? මහා සංඝයා ළඟ හැසිරෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ළඟ කටයුතු කරන්නේ කොහොමද? මේ කරුණු හොඳට දන්නවා. ගුරුවරයා ළඟ හැසිරෙන්නේ කොහොමද? නමුත් ඒක හරියට නොදන්න කෙනා කිසි සංවරයක් නැහැ. සංවරයක් නැති පුද්ගලයා සමහරලාට අම්මා අස්සිනුත් දුවනවා. තාත්තගේ අස්සිනුත් පනිනවා. සමහරට කරට උඩිනුත් පනිනවා. ගුරුවරයා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, සංඝ රත්නයේ ඉන්නවා. එහෙම සිහි කල්පනාවක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙන්නේ කොහොමද? මේ ශ්‍රද්ධාව මනින තැන් ප්‍රඥාවන්තයෙක් දැක්කහම මේ අයගේ ශ්‍රද්ධාව කොහොමද කියලා බලනවා.
දැන් අද බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙන්ඩ භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා අපි හිතනවා. නමුත් පන්සල කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. සෑම පන්සලකම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එනම් අද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. චෛත්‍ය රාජානන් වැඩ ඉන්නවා. සදහතුක ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එහෙනම් එතන බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙන ක්‍රමයටම හැසිරෙන්න ඕනේ. මේ සූත්‍රයේම අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ කෑකෝ ගහනවට සද්ද බද්ධ කරනවට කැමති නෑ කියලා. එහෙමනම් පන්සලේ ගිහිල්ලා අපේ දරුවෝ කෑකෝ ගහනවට බුදුරජාණන් වහන්සේ කැමතිද? එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ ළඟ හැසිරෙන හැටි දන්නේ නැති නිසා අපේ දරුවෝ හික්මවල නෑ. උසස් කුලපුත්‍රයෝ බවට පත් කරවන්න අපි කටයුතු කරලා නෑ. අන්න ඒක නිසා ඒ ගෙදර හිටියත් සෙල්ලම් කරනවා. බෝමළුවෙත් සෙල්ලම් කරනවා. සෑමළුවෙත් සෙල්ලම් කරනවා. කෑකෝ ගහනවා. උසස් කුලපුත්‍ර ගණයට අපි කවද්ද යන්නේ කියන කාරණාව ගැන සෑහෙන් අපිට හිතන්න තියෙනවා. සමහර වෙලාවට මේ උසස් ප්‍රභූවරයෙක් අපි කියමු ජනාධිපතිතුමා පන්සලට ඇවිල්ලා නායක හාමුදුරුවොත් එක්ක කතා බහ කර කර ඉන්නවා. හැබැයි අපි කිසිදු දරුවෙකුට පන්සලේ කෑකෝ ගහන්න දෙන්නේ. හැම ළමයෙක්ම අපේ ළඟ තියාගෙන ඉන්නේ. ප්‍රභූවරයෙක් ඇවිල්ලා. රටේ ප්‍රධාන පුරවැසියා අපේ පන්සලට ඇවිල්ලා. ඊට වඩා කොච්චර උසස්ද බුදුරජාණන් වහන්සේ. ඊට වඩා කොච්චර වන්දනීයද පූජනීයද බුදුරජාණන් වහන්සේ. අපි එදාට ගිහින් ළමයි ටික සංවර කරලා නෑ. ආන් ඒ නිසා මෙතන සඳහන් කළා වැඩිහිටියන් ළඟ කටයුතු කරන හැටි දන්නවා. ගරු කටයුතු අය ඇසුරු කරන හැටි දන්නවා. මේ කාරණා දෙක මෙතෙන්ට අන්තර්ගතයි. වැසිකිලි කැසිකිලි භාවිතා කරන හැටි දන්නවා. වැසිකිලිය පාවිච්චි කරහම් තවත් කෙනෙකුට කිසිම අප්‍රසන්න හැඟීමක් නැතුව. ඒ වැසිකිලිය පාවිච්චි කරන්න පුළුවන් විදිහට වැසිකිලි පිරිසිදු කරලයන. වැසිකිලියත් එහෙමයි කැසිකිලියත් එහෙමයි. පාවිච්චි කරල නැවත ආපහු හැරිල බල්ල පිරිසිදු වෙලාද කියලා හොයල බල්ල නැත්තං නැවත පිරිසිදු කරල තමන්ගේ අඩි පාරවල්ල තිබිච්ච කුණු තියෙන්ට පුළුවන්. බැහැර කරපු අපද්‍රව්‍ය තැන තැන රැඳිල තියෙන්ට පුළුවන්. මම යනකොට එහෙම තිබුණොත් මට අප්‍රසන්න බවක් ඇති වෙනවා වගේම මම එහෙම බාගිට සුද්ධ කරලා ගියොත් එන අන් අයටත් ඒ අප්‍රසන්න බව ඇති වෙනවා. අන්න එහෙම නැතුව වැසිකිලිය කැසිකිලිය හොඳට යම් කෙනෙක් පවිත්‍ර කරලා තියෙනවන. ඒ කාරණාවත් සඳහන් කරනවා මේ ආදී වශයෙන් බොහෝ කරුණු පැහැදිලි කරන්න පුළුවන්. මේ කවුරු ගැනද කියන්නේ මේ තමයි කුලපුත්‍රයන්ගේ හැටි. උසස් ජාතියක ඉපදිච්චාය. ජාති කුලපුත්‍ර. ඒ අය තමන්ගේ යුතුකම මනාව දන්නවා. කුඩා කාලඉඳලා මනාව උගන්නලා තියෙනවා. අද කුලපුත්‍රයෝ හොයන්ට මංහිතන්නේ හරි අමාරුයි. මොකද වැසිකිලියකට ගියත් අපි විශේෂයෙන් දකිනවා පාවිච්චි කරලා පිරිසිදු කරලා යන්න කියලා දැන්වීමක් තියෙන. එතකොට ඒ දැන්වීම තියෙන්නේ සත්තුන්ට නෙමෙයිනි. හොඳට උසස් මනසක් තියෙනවා යයි කියපු මිනිස්සුන්ට. එනම් මේ ශාසනය කතා කරන උසස් ජාති කුලපුත්‍රයෙක් බවට පත්තෙන්ඩ අපි කොයි තරං දේවල් ඉගෙන ගණ්ඩෝ නැද. කොයි තරං දේවල් දැනගණ්ඩෝ නැද. කොයි තරං හික්මෙන්ඩෝ නැද කියන කාරණාව පැහැදිලි කරනවා. මෙතන මේ උසස් ජාති කුලපුත්‍රයෝ කියල කියන්නේ අන්න එවන්න අයට. උසස් කුලවල ඉපදුනා කියලා කියන්නේ මෙන්න මේ ආචාර ධර්ම මනාව දන්න පවුල්වල ඉපදිච්චායට. නැතු අර බ්‍රාහ්මද ශස්ත්‍රියද ශුද්‍රද වෛශ්‍යද කියන කාරණාව නෙමෙයි. බ්‍රාහ්මණ නෙමෙයි ශස්ත්‍රය නෙමෙයි වෛශ්‍ය නෙමෙයි. මේ අයටයි මේ උසස් කුලපුත්‍ර කියලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දායාදේ කාටද මෙන්න මේ උසස් කුලපුත්‍රයන්ටයි කියලා දේශනා කරලා තියෙනවා.
පිළිවෙත් ඇති අයට මෙතන ජාති කුලපුත්‍ර කියලා කියනවා. මනාව පිළිවෙතට පිළිපන්න අය ජාති කුලපුත්‍ර නමින් හඳුන්වන බව නැවත සඳහන් කරනවා. පින්නතන යම් කෙනෙක් මේ ශාසනයේ තියෙන උසස්ම ප්‍රතිපත්ති දැනගෙන ඒව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ඊට අනුව කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා මේ ලබාගත්ත මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරන කෙනෙක්. කාගෙන්වත් බැනුම් අහන්නේ නැති කෙනෙක්. කවුරුවත් පිළිකුල් සහගත මුහුණින් තමන් දිහා බලන්නේ නැති කෙනෙක්. අන්න එහෙම පිරිසක් තමයි මේ ශාසනය විශේෂයෙන් අගය කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා යම් උසස් හැසිරීමක් ඇති කරගත්තා නම් ඔවුන්ට කියන්නේ ආචාර කුලපුත්‍ර කියලා. පින්නතුනි ඒ සඳහා මුලින් උපන් කුලය බලපාන්නේ නෑ කියලා විශේෂයෙන් සඳහන් කරනවා. උපන්න කුලේ නෙමෙයි බලපාන්නේ ඉපදුනාට පස්සේ ජීවිතය ගොඩනගලා තියෙන හැටි. පැවැත්ම ගොඩනගලා තියෙන හැටි මෙතන සලකන්නේ. ඊළඟට මේ ශාසනයේ එවන් කුලපුත්‍රයන්ටයි තැනක් තියෙන්නේ කියලා සඳහන් කරනවා. මේ ශාසනයේ හොඳ පිළිගැනීමක් තියෙනවා නම් එවන් උසස් කුලපුත්‍රයන්ට විතරයි පිළිගැනීමක් තියෙන්නේ. අන්න ඒ නිසා අඩුම තරමේ ආචාර කුලපුත්‍රයෙක්වත් වෙන්ඩ ඕන කියල සඳහන් කරනවා. භික්‍ෂූන් වහන්සේ නමක් ගැන සඳහන් කළුත්. භික්‍ෂූන් වහන්සේලට තියෙනවා වෙනම වත් පිළිවෙත් කියල කොටසක්. ඒ වත් පිළිවෙත් අතර ආචාර්යවත් උපාධ්‍යවත් දානශාලාවවත් වච්චකුටියවත් මේ ආදි වශයෙන් විශේෂ වත් පිළිවෙත් ක්‍රමයක් තියෙනවා. මේ හැම වතක්ම අඩු නැතුව සම්පූර්ණ කරන්න වග බලාගන්නවා නං ඒ භික්‍ෂුවත් මේ ආචාර කුලපුත්‍ර ජාති කුලපුත්‍ර ගණයට එනවා. යම් කෙනෙක් කොයි තරං හොඳට සිල් රැක්කත් වැඩක් නෑ කියලම විශේෂයෙන් සඳහන් කරනවා වත පිළිවෙත අත්හැරලනං. වත පිළිවෙත අත්හැරලා කොයි තරං සිල් රැක්කත් මේ ශාසනයේ විශේෂ අධිගමයකට යන්න පුළුවන්කමක් නැති බවම සඳහන් කරනවා. ආංගේ නිසා සඳහන් කළා වත්තං න පරිපූරෙති වත්තං න පරිපූරෙන්ති න සීලං පරිපූරති. වත සම්පූර්ණ වෙච්ච නැති කිසි තැනක සිල් සම්පූර්ණයි කියලා හිතන් දෙපා කියලා. සීලේ එක අංගයක් වත පිළිවෙත කියන එක. අන්න ඒ නිසා සඳහන් කළා මේ ශාසනයේ මේ ධම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂා පදයක් හැටියට බුදුරජාණන් වහන්සේ පනවන්නේ නෑ කියලා. විනය පිටකේ කිසිම තැනක ධම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂා පදයක් හැටියට පනවන්නේ නෑ. නමුත් බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව හික්මෙන්ඩ කැමති හැම භික්‍ෂුවක්ම මේ ප්‍රතිපදාව ඉතාම ඉහලින් ගරු කරනවා ශික්ෂාපදයක් ගරු කරනවා වගේ. ඇයි ධම්ම දායාද ප්‍රතිපදාව ශික්ෂාපදයක් නොකළ කියන කාරණාව අපි තුන්වෙනි දේශනාවෙන් සාකච්ඡා කළා. එන්ද ශික්ෂාපදයක් හැටියට පනවලා නෑ. නමුත් මනාව මේ ශාසනය දන්න භික්‍ෂුව ඒක ශික්ෂාපදයක් තරමටම ගරු කරනවා. සඳහන් කළා මේ බුද්ධ වචනය ඉතාම උසස් ශ්‍රද්ධාවක් තියෙන කෙනෙකුට නං ආග්ඥාව. බුදුරජාණන් වහන්සේගේ වචනය ශ්‍රද්ධාව තියෙනකුට කෙනෙකුට ආග්ඥාව. හැම බුද්ධ වචනයක්ම ආග්ඥාව. ආග්ඥාවක් කියල කියන්නේ මනාව තහවුරු කරලා තියෙන. අපි ඔකට අනක් කියල කියන මේක රජ්ජුරුවන්ගේ අන එන රාජ ආග්ඥාව කියන එක අනිවාර්යම පිළිපදින්න වෙන. එනම් ශ්‍රද්ධාවන්තයාට බුදුරජාණන් වහන්සේගේ හැම වචනයක්ම ආග්ඥාවක්. එකදු වචනයක්වත් උල්ලංඝනය කරන්න හිතන්නේ නෑ ශ්‍රද්ධාවන්තයා කියන කාරණාවයි මෙතන සඳහන් කරන්න. බුදුරජාණන් වහන්සේ මේ වචන දේශනා කරන්නේ පාරමිතා පුරණ අතරතුර නෙමෙයි පින්නතුනි.
අපිට මේ සංසාරයෙන් එතර යන්න මෙන්න මෙහෙම කටයුතු කළ යුතුයි කියලා දේශනා කළේ පාරමිතා පුරණ කාලේ නෙමෙයි. යම් දෙයක් බාගෙට දැනගෙන නෙමෙයි. දැනුම සම්පූර්ණ කරන්නේ නැතුව නෙමෙයි මේ වචන දේශනා කළේ පාරමිතා පුරලා ඉවර කරලා. මේ ලෝකේ අවබෝධ කරගත යුතු තාක් යම් ධර්මතාවයක් තියෙනවද ඒ සියලුම ධර්මතාවයන් අවබෝධ කරලා ඉවර වෙලා තමයි අපිට දේශනා කළේ මෙන්න මෙහෙම හැසිරිය යුතුයි. මෙන්න මෙහෙම කටයුතු කළ යුතුයි. මෙන්න මෙහෙම හික්මිය යුතුයි කියලා දේශනා කළේ මේ ලෝකෙ සියල්ලම දැනගෙන. බාගෙට දැනගෙන එහෙම නෙමෙයි. කොච්චර කාලයක්ද මහා කල්ප අසංඛ්‍යයකුත් මහා කල්ප අසංඛ්‍ය 20කුත් තවත් මහා කල්ප ලක්ෂ 1ක් පාරමිතා සම්පූර්ණ කළා. මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් තරම් අපිට හිතකින්වත් හිතන්න බැරි අති දීර්ඝ කාල පරාසයක් පුරාවට මේ ස්වභාව ධර්මයේ පිළිබඳව පුදුම අධ්‍යයනයක් කළා. මේ විශ්ව ධාතුව පිළිබඳව පුදුමාකාර ගවේෂණයක් කළා. පරීක්ෂණයක් කළා. ඒ සියල්ල අවසානයේ තමයි මෙය මෙහෙමයි කියලා නිගමනය කළේ. ඒ නිගමනය මොන හේතුවකින්වත් වෙනස් වෙන්නේ නැහැ කවුරුවත් ළඟ. වෙනස් කරන්නත් බෑ කාටවත්. ඒක අනුමාන කරලා පනවපු කාරණාවක් නෙමෙයි මනාව අවබෝධ කරලා දැනගෙන ප්‍රත්‍යක්ෂ කරලායි දේශනා කරලා තියෙන්නේ. ඒකයි සඳහන් කළේ හැම බුද්ධ වචනයක්ම ආඥාවක් මිස නිකම් පැනවීමක් වෙන්නේ නැහැ කියලා. හැබැයි කාටද ශ්‍රද්ධාවන්තයන්ට විතරයි. ශ්‍රද්ධාව නැති අයට ඒක වටින්නේ නැහැ. පින්නතුනේ මේ කාලේ වෙන කල යුත්තක් නැති නිසා ධර්මයේ දේශනා කරනවා මිස අඩුම තරමේ මේ ධර්මයේ දේශනා කරන්නවත් අපට සුදුසුකමක් නැහැ කියන කාරණාව තමයි කියන්නේ. ඇයි එහෙම සඳහන් කරන්නේ? ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට ධර්ම දේශනා කරන්න මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂයක් මේ කාරණාව හෙව්වා. මහා කල්ප අසංඛ්‍ය 4කුත් ලක්ෂ 1ක් 1.140 ඒවා 4ක් නැත්තම් 4.140කුත් ලක්ෂ 1ක් නියත විවරණයෙන් පස්සේ ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පිරුවා. නමුත් දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ නියත විවරණ ලැබපු සුමේද තාපසතුමාගේ තරම කොහොම වෙන්නේ ඇද්ද? පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී. අවුරුදු කීයක් ආයුෂ තිබුණද? අවුරුදු ලක්ෂයක් ආයුෂ තියෙන කාලේ. ඒ කාලේ සුමේද තාපසතුමාගේ ආයුෂ අවුරුදු ලක්ෂයක්. පංච අභිඥා අෂ්ට සමාපatti කියලා කීවේ දීපංකර භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් සුමේද තාපසතුමා බණ කීවනම් මිනිස්සුන්ට අපායේ පෙන්න බණ කියන්න පුළුවන් කෙනෙක්. නිකම්ම අපායක් තිබ්බ කියලා කෙනෙක් නෙමෙයි. අපාය පෙන්නන්න පුළුවන් 이르දියක් තිබුණා. අභිඥාවක් තිබුණා. දිව්‍ය ලෝකේ කියන්නේ මෙහෙම තැනකට, බ්‍රහ්ම ලෝකේ කියන්නේ මෙහෙම තැනකට කියලා මිනිස්සුන්ට දෑසට දකින්න පෙන්නලා දේශනා කරන්න පුළුවන් තරම් හැකියාවක් සුමේද තාපසතුමාට තිබුණා. නමුත් ඒ සුමේද තාපසතුමා ධර්ම දේශනා කළාද? ධර්ම දේශනා කළේ නැහැ. සුමේද තාපසතුමා කළේ ධර්මයේ දේශනා කරන්න තවත් ඉගෙන ගත්තා. තවත් අධ්‍යයනය කළා. එහෙනම් එතන ඉඳලත් මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක්. මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරලා ලෞතර බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කරගෙන තමයි අපිට ධර්ම දේශනා කළේ. උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පුරුදු වෙච්ච තරම්
උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න අධ්‍යයනය කරපු තරම්. උන්වහන්සේ විශ්ව ස්වභාවය අවබෝධ කරගත්තු තරම් මිනිස්සුන්ට බණ කියන්ට. අපි එහෙම අධ්‍යයනය කරලද. අපි එහෙම අවබෝධ කරලද. අපි එහෙම මොකවත් කරලනේ. ඒකයි මම සඳහන් කළේ එහෙමනම් මේ ධර්මයේ දේශනා කරන්න අපට කිසිම සුදුසුකමක් නෑ කියලා. ඒ තරම්ම ගැඹුරුයි මේ ධර්මය. ඒ තරම්ම උත්තරී තරයි මේ ධර්මය එක බණ පදයක් හරියට වැටහුණොත් නිවන් අවබෝධ කරන්න පුළුවන්. නමුත් එහෙම තත්ත්වයක් තියෙන කොටත් අපි ධර්මය දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ යම් කරුණාවක් තියෙන නිසා මිසක් නැත්තං මේ ධර්මය දේශනා කරන්න අපිට කිසිම අයිතිවාසිකමක් නෑ. පාරමිතා පිරන්ඩ බෝසතාණන් වහන්සේ ඒ තරං උතුම් තැනක ඉඳල හිතුව මිසක් බණ කියන්න හිතුවේ නෑ. සුමේද තාපසිතුමා බණ කියන්න හිතුවේ නෑන්නේ. සුමේද තාපසිතුමා හිතුවේ පාරමිතා පුරන්ඩ. බෝසතාණන් වහන්සේ ධර්ම දේශනා නොකළ නෙමේ. බෝසතන් වහන්සේ ධර්ම දේශනා කරපු තැන් ඕන තරන් ධර්මය පැහැදිලි කරනවා. නමුත් ලෝක සත්වයාගේ නිවන ව්‍යවෘත කරලා දේශනා කරන්න අච්චර හැකියාවක් තිබුණ මොහොතකත් අභිග්ඥා ලාබීව ඉඳගෙනත් මම තව ඉගෙන ගත යුතුයි. මම තව පාරමිතා පිරිය යුතුයි කියලා හිතුව මිසක් බණ කියන්න හිතුවමනේ. ඒකයි මම සඳහන් කළේ අපි සුදුසු මදි එහෙමනං කියලා. නමුත් පින්නතුන බෝසතාණන් වහන්සේ ධර්ම දේශනා නොකලාම නෙමෙයි කියන කාරණාවත් සේපත් කලා ධර්ම දේශනක් කරපු තැන් තියෙනවා. අබුද්ධෝත් පාද කාලවල පවා ඕන තරම් බෝසතාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. නමුත් ලොවතුරා බුදුවරු වැඩඉන්න කාලේ බෝසතාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගියපු බවක් ලොකුවට කොහෙවත් සඳහන් වෙලා අබුද්ධෝත් පාද කාලවල දේශනා කරලා තියෙනවා. ඒ නිසා සඳහන් කළා යම් ගමනක් යන්ඩ යම් කෙනෙක් පිටත් වුණහම. අපි ගමනක් යන්ඩ පිටත් වුණහම. අපි අවශ්‍ය තැනට ඉලක්කය ගාවට යන්ඩ පාර දන්නේ නෑ. ඒ නිසා නොයෙක් තැන නතර කර පාරහනෝ. අහවල් තැනට යන්නේ කොහෙන්ද. ආවල් තැනට යන්නේ කොහොමද. අපිට පාර කියන කෙනා අපිට පාර කියනවා තව කිලෝමීටර මෙච්චරක් යන්ඩ. එච්චරක් ගියහම් මෙහෙම හන්දියක් තියෙනවා එතනින් මෙහට්ට හැරෙන්ඩ. ඒ පාරදිගේ යනකොට මෙහෙම තැනක් හම්බ වෙනවා එතනින් අහන්ඩ. අපිට මේ හොඳට එයා මග කියලා දෙනවා. නමුත් පින්නතින තව ටිකක් දුර යනකොට එක්කෝ ඒ මනුස්සයා කියාපු හන්දියේ නම අමතක වෙලා. එහෙම නැත්තං ඒ මනුස්සයා කියාපු මග සලකුණු අමතක වෙලා. ආයෙත් කියනවා තව තැනකින් අහමු. සමහර වෙලාවට නොදන්න ප්‍රදේශයක තැනක් හොයාගෙන යනකොට අඩ්ඩුම තරමේ 7-8 පොලකින් හරි නතර කරලා එතෙන්ට යන්න අපි පාරහ. පාර කොච්චර කියලා දුන්නත් අපිට පාර මතකනේ. එහෙමනම් පැහැදිලිව මගසලකුණු සමගම කියලා තිබුණත් අපිට පාර වරදින. අනේසා නොපෙනෙන පාරක් දිගේ නිවනට යනකොට. මේක පෙනිපෙනී යන පාරක් වරදින්නේ. නමුත් නිවනට යන පාර පේනවද. ඒ පාර කාටවත් පේන්නේ. එඳ හරියටම මග සලකුණු කියන්න ඕන. හරියටම පාරට පිවිසෙන හැටි කියල දෙන්න ඕන. ඒක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන්ද. මේ පෙනී යන සාමාන්‍ය ලෝකෙ පාර්වලුත් වැරදි යනකොට නිවනට යන පාර අපිට කොච්චර වරදිනවද. මේ සංසාර එච්චර වැරදිච්ච නිසා නේද මහා සාගරයේ ජලයට වඩා කඳුළු සාගර පුරෝපුරෝමිය. මහා සාගරයේ ජලයට වැඩිය බෙල්ල කපාපුතෙනින් ලේ ගලල තියෙනවා එක්කෙනෙකුගේ. ඒ තරං දිග සංසාරික මේ යන්නේ මේ පාර හොයාගන්න බැරිවෙච්ච හින්දන්නේ. නැතුව බුද්ධාන්තර මුණ නොගැහිච්ච හින්දද. බුදුවරු නං මොන්න තරං මුණ ගැහෙන්ඩ ඇත්.
අපේ මහ බෝසතාණන් වහන්සේට 5,12,027 නම මේ මහාකල්ප අසංඛ්‍ය 20යි ලක්ෂයක තුල මුණ ගැහුවා. ඔය බුදුරජාණන් වහන්සේලා අපිට මුණ ගැහෙන්න නැතුව ඇද්ද? උන්වහන්සේලාගේ රූපකයෙන් දැක්කේ නැතත් උන්වහන්සේලාගේ දහම පවතින කාලවල අපි ඉපදෙන්න නැතුව ඇද්ද? අපි මේ වගේම බණ අහන්න නැතුව ඇද්ද ඒ කාලවල? ඒ කාලෙත් බණ ඇහුවා. ඒ කාලෙත් භාවනා කළා. ඒ කාලෙත් අපි සිල් ගත්තා. නමුත් අපිට තාම නිවනට යන්න බැරි වුණා. ඒ කාලේ ඉඳලම නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කෙරුවා. ඒ කාලේ ඉඳලම නිවන් දකින්න කියලා හුඟක් දේවල් කළා. ඒ කොච්චර දේවල් කළත් අපිට පාර වැරදිලාම නිසා තමයි තාම ඒ කියන නිවනට යන්න බැරි වුණේ. අන්න ඒ නිසා නොපෙනෙන පාරක් දිගේ කෙනෙකුට නිවනට යන්න කියනකොට මොන තරම් නිවැරදිව ඒ පාර කියන්න ඕනේද? නිවනට යන පාර කොයි තරම් නිවැරදිව ඒක පෙන්වන්න ඕනේද? ඒක පෙන්වන්න ලෞතර බුදුරජාණන් වහන්සේම සමත් මිසක් මහරහතන් වහන්සේලාම සමත් මිසක් පෘථග්ජන අපි ඒ මඟ පෙන්වන්න ලොකු සමත්කමක් ලොකු සුදුසුකමක් දරන අය කියලා හිතෙනවද? එහෙම සමත්කමක් එහෙම සුදුසුකමක් අපිට ඇත්තේම නැහැ. සුගතියට යන පාරත් හරියටම කියන්න ඕනේ. නිවනට යන පාර හරියටම කියන්න ඕනේ වගේ සුගතියට යන පාරත් හරියටම කියන්න ඕනේ. එහෙම නැත්තම් නොපෙනෙන පාරක යන්න හදන මේ ශ්‍රාවකයා අතරමං වෙනවා. හරියටම කියන්න බැරි වුණොත්. ආන් ඒක කියන්න ඕනේ හරියටම කියන්න පුළුවන් නම් විතරයි. අන්න ඒකයි සඳහන් කළේ මේ පාරවල් දෙකම හරියට කියන්න ඕනේ. මොකද ඒ පාර හරියටම පෙන්නලා තියෙන්නේ ඒක හරියටම කියන්න නම් කොහෙද ඒ පාර තියෙන්නේ? අදත් ඒ පාර කියන්න බැරි නෑ. අපිට සුදුසුකම් මදි මිසක්. නමුත් පාර නැද්ද? පාර තියෙනවා. නිවැරදිවම ඒ පාරේ මග සලකුණුත් තියෙනවා. කොහෙද මේ මග සලකුණු තියෙන්නේ? ඒ මග සලකුණු අදත් තියෙන්නේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ. මෙන්න මේ ත්‍රිපිටකයේ සහ අට කතාවේ තියෙනවා සුගතියට යන පාර මග සලකුණු හරියටම පෙන්නනවා. නිවනට යන පාරේ මග සලකුණු හරියටම පෙන්නනවා. මේ මග සලකුණු මේ පාර දිගේ නොගියොත් ඔහුට ඒකාන්තයෙන් කොහොමද දුගතියට යන්න පාර හැදිලම තියෙනවා කියන කාරණාව නොකියම පැහැදිලි කෙරෙලා තියෙනවා. එහෙමනම් මේ ධර්මයේ හරියටම දේශනා කරන්න. සුදුසුකම් අපිට නැහැ කියලා මම මතක් කළා. යම් ප්‍රමාණයක් හරි දේශනා කරන්න. මේ ත්‍රිපිටකයේ අට කතාවයි මනාව හසුරවන්න ඕනේ. මනාව දැනගන්න ඕනේ. මනාව ඉගෙනගෙන තියෙන්න ඕනේ. මනවින් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්තම් පාර වර්ධිනවා අපි කවුරුවත් දන්නේ. ත්‍රිපිටකයේ කියවහම සූත්‍රයේ තියෙන කාරණාව අපිට පේන්නේ එක විදිහක්. නමුත් ඒ කාරණාව මනවින් අට කතාවේ පැහැදිලි කරලා තියෙන්නේ තව විදිහක්. අටුවාවේ කොටසයි සූත්‍රයේ කොටසයි දෙකම ගලපලා ගත්තහම තමයි මනාව පැහැදිලි වෙන්නේ මේ කරුණු කොහොමද දක්වලා තියෙන්නේ කියලා. මේ මග කොහොමද පෙන්නලා තියෙන්නේ කියලා. සූත්‍රයේ විතරක් කියවලත් හරියටම තේරුම් ගන්න මහ ප්‍රඥාවක් නැති කෙනෙකුට පහසු නැහැ. ඒ නිසා අටුවාවත් පරිහරණය කරන්න ඕනේ. අන්න ඒකයි සමහර අය ත්‍රිපිටකය පෙන්න දේශනා කරනවා. වර්තමානයේ අපි දන්නවා ඕන තරම් මිත්‍යා දෘෂ්ටි තියෙනවා. ඒගොල්ලෝ මේ ධර්මයට පටහැනි මග හරියට කියනවා. ඒකනේ මිත්‍යා දෘෂ්ටි කිව්වේ. නමුත් අහිංසක ශ්‍රාවකයාට ත්‍රිපිටකය පෙරලලා සූත්‍රයේ පෙන්නලා කියනවා මෙන්න මේ සූත්‍රයේ මේ තැන මෙහෙමයි තියෙන්නේ. මෙතෙක් ඔය කියාගෙන ආපු විදිහ නෙමෙයි හරි මෙහෙමයි කියලා. ඉතින් අපිත් පිළිගන්නවා ඔව් ඇත්තටම පොතමනි කියලා දෙන්නේ කියලා. නමුත් පොතේ විතරක් බලලා ඒක හරියට තේරුම් ගන්න කොහොමද බෑ.
ඒක කොහොම බැරිද කියන කාරණාව තේරුම් ගන්න පින්නතින සූත්‍රයක් දෙකක් ත්‍රිපිටකයයි අට කතාවයි අධ්‍යයනය කරලා බලන්න ඕනේ. මේ සූත්‍රයේ තියෙන පෙන්නපු කාරණාව හාත් පසිම අට කතාව විස්තර කරලා තියෙන හැටි. අන්න එතකොට තේරෙනවා සූත්‍රයේ විතරක් කියවනම් මටත් පාර වරදිනව නේද කියලා. ඒ හින්දා මේ සුගතියට යන මගත් නිවනට යන මගත් අදත් හරියටම නිවැරදිව පෙන්නලා තියෙනවා කොහෙද? ත්‍රිපිටකයේ සහ අට කතාවේ ඔය දෙකම මනාව දැනගත්ත කෙනෙකුට යම් ප්‍රමාණයක් මේ මග කියලා දෙන්න පුළුවන්කම තියෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර හොඳට අහගෙන දැනගෙන බලාගෙනමයි යන්නයන්ට කියන්න ඕනේ. මට හිතෙන පාර කීවට හරියනවද? ඒක කොහොමවත් හරියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පාර තමයි මාත් විස්තර කරන්න ඕනේ. මට හිතෙන පාර කීවහම අනික් අයට නිවන් අවබෝධ කරන්න පුළුවන් නම් අපිට මෙච්චර කල් සංසාරේ යන්න ඕනේ යන්න උවමනාවක් නෑ. අන්න ඒ නිසා ධර්මය දැනගන්නකොට ධර්මය ඉගෙන ගන්නකොට ත්‍රිපිටකයටයි අට කතාවටයි දෙකටම ගරු කරමින් මේ දෙකම අධ්‍යයනය කරමින් දැන ඉගෙනගෙනමයි අවබෝධ කරන්න ඕනේ. දේශනාවක් කරනකොටත් මේ දෙකම මනාව අධ්‍යයනය කරමින්මයි ඒ දේශනාව කරන්න ඕනෙත්. මොකද මම සඳහන් කළා දේශනාවක් හරියටම කරන්න සුදුසුකම් නැති අපි බුදුරජාණන් වහන්සේගේ කරුණාව නිසා විතරයි මේ දේශනාව කරන්න වරම් ලබලා තියෙන්නේ. යම් ප්‍රමාණයක් හරි දැනගෙන පිටකයට අට කතාවට අනුව හරි පරිස්සමට ශ්‍රාවකයා මුලාවට පත් නොකොට ඒ ත්‍රිපිටකයේ අට කතාවේ තිබිච්ච මග ශ්‍රාවකයට කියලා දෙන්න ඕනේ. එහෙම වුණොත් අන්න ඒ දේශකයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. පින්නතුනි ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරන 4 වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. ඊළඟ කාරණා ටික 5 වෙනි දේශනාවෙන් පැහැදිලි කිරීමේ බලාපොරොත්තු ඇතුව